ආයුෂ වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. ඔබ රට සහ මුළු ලෝකයම නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එක පැත්තකින් ගත්තම මුළු ලෝකයම මේ වෙනකොට මානවයා, මිනිස්සු, ප්‍රජාව, ලෝක ප්‍රජාව මෙතෙක් ඉතිහාසයේ මුහුණ දෙන දුෂ්කරතම කාල පරිච්ඡේදයට තමයි මේ පිරිස සිටින්නේ. මෙතෙක් ඉතිහාසයේ මුහුණ දෙන දුෂ්කරතම කාල පරිච්ඡේදයට. මීට කලින් වසංගත, වදුරු වසංගත හැදිලා තියෙන බව ඇත්ත. මීට කලිනුත් මේ දශකෙත් SARS, එබෝලා වගේ වසංගත තිබුණා. හැබැයි මේ විදියට මුළු ලෝකයම එක විදියට වෙලා ගන්න තර්ජනය කරන වසංගතයක් මීට කලින් මේ සියවසේ ආවේ නැහැ. මීට කලින් සියවසේදී 19 වන සියවසේදී ස්පාඤ්ඤ උණ රෝගය තිබුණා. හැබැයි ඒකත් මෙච්චර පැතිරිච්ච වගට සහ මෙච්චර බලපෑමක් එල්ල කළ බවට සාක්ෂි නැහැ. දැන් අවුරුදු 2ක් වෙනවා COVID-19 වසංගතයක. තවමත් නිම වෙන පාටක් ගැන ලෝකයට තාම හරි පැහැදිලි නිශ්චිත අදහසක් නැහැ. එහෙම ගත්තම මේ අපි රටක්, ලෝකයක් විදියට ජීවිතේ විඳින්න පුළුවන්, එහෙම නැත්නම් ඉතිහාසයේ විඳින්න පුළුවන් දුෂ්කරතම කාල පරිච්ඡේදය තමයි මේ ඇවිත් තියෙන්නේ. හැබැයි දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය? මෙම දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය? ජීවත් වීම තමයි සටන. ඒ සටන අතරතුර මතුවෙන අනුමාතෘකා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අද සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා අඟහරුවාදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල අපි සූදානම් මුලින්ම විමසන්න. දොළහ 18 වයස්වල දරුවන්ට එන්නත දෙන්න තවම අනුමැතිය ලැබී නැහැ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ අද උදේජීවී ඒකනායක වාර්තා කරන්නේ තවම අනුමැතිය ලැබිලා නැහැ බෝවන රෝග පිළිබඳ උපදේශන කවුන්සිලේ. අවුරුදු 12-18 වයසේ දරුවන්ට එන්නත ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ උපදේශන කවුන්සිලේ අනුමැතිය ලැබෙන්න ඕනේ. හැබැයි ඒක ලැබිලා නැහැ. ඒ අනුව දැනට ලැබිලා තියෙන්නේ විවිධ රෝගාබාධ වලින් පෙළෙන වයස අවුරුදු 18ට අඩු දරුවන්ට පමණක් එන්නත ලබා දීමට. විවිධ රෝගාබාධ වලට ලක්ව සිටින දරුවන්ට ඔවුන්ගේ සායන වලට ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ මේ එන්නත ලබා දෙන්න කියලා විතරයි නිර්දේශ ලැබිලා තිබෙන්නේ. හැබැයි විවිධ යෝජනා නිර්දේශ පමණක් පහුගිය 11 වන සෙනසුරාදා පැවතිච්ච රැස්වීමේදීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවතිච්ච රැස්වීමේදීත් ඉදිරිපත් වෙලා තියෙනවා. අවුරුදු 12-18 වයසේ සිටින සියලුම පාසල් දරුවන්ට එන්නත ලබා දීම සඳහා සැලසුම් සකස් කිරීමේ සාකච්ඡාවක් තමයි පහුගිය සෙනසුරාදා 11 වෙනිදා පැවැත්වුනේ. ඒකටත් විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේ බෝවන රෝග පිළිබඳ කවුන්සිලයේ අනුමැතිය තවම හිමි වෙලා නැහැ. ඔවුන් මීට කලින් රැස් වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ කියලා සඳහන් වෙන්නේ. සැප්තැම්බර් මාසයට තවම රැස් වෙලා නැහැ. කොහොම වුණත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා පැවතිච්ච රැස්වීමේදී වෛද්‍යවරුන්ගේ නියුත් කමිටුවක් සකස් කරපු යෝජනා ඇතුළත් වාර්තාව බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 16 වෙනිදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල මහත්මයාට බාර දීමට නියමිතයි. ඊට පස්සේ අවුරුදු 12-18 අතර දරුවන්ට එන්නත ලබා දීමේ වාර්තාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වෙනිදා, ඒ කියන්නේ සිකුරාදා තියෙන කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි. ඒ කියන්නේ 12-18 වයස්වල සාමාන්‍ය දරුවන්ට එන්නත ලබා දෙනවද නැද්ද කියන තීන්දුව පිළිබඳව තවත් තොරතුරු එකතු කරන්න වෙනවා. ඒ අතරේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සිද්ධිය සම්බන්ධයෙන් ඖෂධ දත්ත මැකියාම කුමන්ත්‍රණයක් කියලා ඊයේ අධිකරණයේදී කරුණු හෙළි කරනවා නීතිපතිතුමා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා. AJA අබේනායක දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ හැටියට මේ කාරණා වාර්තා කරනවා. මෙහෙම දත්ත මැකියාමේ සිද්ධිය පිටිපස්සේ නීති විරෝධී ආකාරයෙන් මුදල් එපීම් සිදු කරන ඖෂධ ව්‍යාපාරිකයන්ගේ කුමන්ත්‍රණයක් තිබිය හැකි බව තමයි නීතිපතිවරයා වෙනුවෙන් දිලීප පීරිස් මහත්මයා කරුණු දක්වමින් කියා සිටියේ. මොකද මෙහෙම දත්ත මැකිලා ගිහිල්ලා තියෙන්නේ මෙරටට ඖෂධ ආනයනය කරන සමාගම්වල නම් සහ ඒ සමාගම් විසින් මෙරටට ආනයනය කර ඇති ඖෂධවල නම් ඇතුළු තොරතුරු. ඒවා ඒ විදියට අත්වැරදීමකින්, ඉංජිනේරුවරයෙකුගේ අත්වැරදීමකින් එහෙම දත්ත පද්ධතිය විනාශ වුණාම එකම ඖෂධය විවිධ නාමවලින් ආනයනය කරන බෙදාහරින සමාගම් වලට ඔවුන් කැමති මිලට මේවා විකිණීමේ අවස්ථාව, අලෙවි අවස්ථාව තියෙනවා කියලා ඊ අධිකරණය හමුවේදී කරුණු පැහැදිලි කර සිටියා දිලීප පීරිස් මහත්මයා. නිසා ඖෂධ දත්ත මැකියාම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා. එතකොට මේ ඖෂධ දත්ත පද්ධතිය කවුරු සෞඛ්‍ය ඇමති ඉන්න කාලෙද ස්ථාපිත කළේ? කවුද මේවා විවෘත කළේ? කවුද මේවා පිටිපස්සේ ඉන්නේ? මේවත් හෙළිදරව් වෙයි. එහෙම කියද්දී
ඊයේ පෙරේදා හෙක්ටර් කොබ්බෑකටුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක් නිරත වුණා කෘෂිකර්ම ඇමතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කුඹුරු ඉඩම් පිළිබඳ ගොවිජන සේවා දත්තවලින් 96%ක්ම වැරදි අනාවරණ වෙනවා. ඒ චාරිකාවේදී නිර්මාණි ගුණරත්න තමයි වාර්තා කර සිටින කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මාෆියා 4ක් ක්‍රියාත්මකයි කියලා මෙතනදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කිව්වා. හෙක්ටර් කොබ්බෑකටුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනය සැලකිය යුතු සේවයක් කරනවා රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්. හැබැයි මේ මොහොතේදී තවත් කාරණා කිහිපයක් තියෙනවා පර්යේෂණ කරන්න ඕනේ. විශේෂයෙන් මැතිතුමා කියනවා ඇයි මේ රටේ මිනිස්සු මෙච්චර දියරකිරි වෙනුවට පිටිකිරි පෝලිම් පස්සේ යන්නේ? ඒක ගැන හෙක්ටර් කොබ්බෑකටුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනය හොයා බලන්න ඕනේ. ඊළඟට තවත් කාරණාවක්. බීජ ආනයනය සඳහා වැය වෙන මුදල ඉතිරි කරගෙන මෙරට බීජ නිෂ්පාදනය කරන්න බැරි ඇයි? මේව පර්යේෂණය කරන්න ඕනේ. ඒ වගේම කාබනික වගාව සම්බන්ධයෙන් කාබනික පරිසර හිතකාමී ගොවිතැන සම්බන්ධයෙන් ජනතාව තුළ තියෙන ආකල්පය, ගොවීන් තුළ තියෙන ආකල්පය මොනවද ඔවුන් තුළ තියෙන ඔවුන් එක්ක තියෙන ගැටලු මේව ගැන විමසන්න ඕනේ. ඒ නිසා මෙතෙක් කරලා තියෙන කාර්යභාරයට වඩා විශේෂ කාර්යභාරයක් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා. මොකද දත්ත මත තමයි අපි අවසානයේදී නිගමන ගන්නෙ. ඒ නිසා මේ ගොවිජන සේවා දත්තවලින් 96%ක්ම වැරදි නම් අපි ගන්න තීරණ නිවැරදි කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. ලංකාදීප පුවත්පත සහ දිනමින පුවත්පත එක මාතෘකාවකට අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ මනෝප්‍රිය ගුණසේකර චෝදනා 23270ක් පාස්කුදා ප්‍රහාර නඩුවේ 25ක් උසාවි කැඳවයි. අධිචෝදනා භාර දීම එන මාස 4 වෙනිදා මනෝප්‍රිය ගුණසේකර වාර්තා කරද්දී දිනමින පුවත්පතට මේ සිරස්තලේ වාර්තා කරනවා රොෂාන් තුෂාර වාර්තා කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නඩු විභාගය ඔක්තෝබර් 4 වෙනිදා. පාස්කු ඉරිදා නඩු ප්‍රහාරය ගැන ඔක්තෝබර් 4 වෙනිදා නඩු විභාගය ආරම්භ වෙනවා. ඒ අනුව අද ලංකාදීප සහ දිනමින පුවත්පත් තුළ ප්‍රධාන සිරස්තල වන්නේ මේ කාරණාව. දිනමින පුවත්පතෙන් සහ ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්න පුළුවන් මේ පිළිබඳව කරුණු. ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත් කළා. නීතිපතිතුමාගේ ඉල්ලීම මත ගරු අග්‍ර විනිශ්චයකාරතුමා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත් කළා මේ සිද්ධිය පිළිබඳවම සොයා බලන්න. ඒ අනුව තමයි මේ සිද්ධියේ නෞෆර් මෞලවි, සජිත් මෞලවි, මොහමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලිස් ගෞප මාමා, මොහමඩ් සංසදීන්, මොහමඩ් රිස්වාන් ඇතුළු 25 දෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබෙනවා. තවත් පිරිසක් පිළිබඳව පොලිසිය එකන CID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව තමයි රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයාගෙනුත් මේ පිළිබඳ ප්‍රශ්න කිරීම සිද්ධ කෙරෙන්නේ. තඹ කම්හලේ තඹ කොහොමද එළියට ආවේ? ඒ වයින් බෝම්බ හැදුවද? බෝම්බ හදන්නේ ඒ වයින් කොහොමද තඹ එළියට ආවේ? ඊට පස්සේ ඒ තඹ කම්හලේ හිමිකරුවන්ගේ ගිණුම් වලට පිටරටවල වලින් මුදල් ආපු හැටි මේ සියලු කාරණා එකතු කරගෙන තමයි නඩු විභාගයේ එහෙම නැත්නම් විමර්ශනය කරන්නේ. ඒ කියන්නේ නීතියේ තාක්ෂණික දුර්වලතාවලින් එහෙම නැත්නම් නීතියේ තාක්ෂණික භාවිතාවන් වලින් රිංගලා එළියට යන්න බැරි වෙන විදියට හරියටම බෙල්ලට තොණ්ඩුව දාන්න ඕන නිසා තමයි මෙහෙම තීක්ෂණ විදියට නඩු විභාගය කරන්න අවශ්‍ය දත් එකතු කරන්න කියලා රජය පැත්තෙන් කියනවා. පාස්කු ඉරිදා නඩු ප්‍රහාරය නැත්නම් පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව නඩු විභාගය ඔක්තෝබර් මාස 4 වෙනිදා ආරම්භ වෙනවා කියලා දිනමින පුවත්පතත් අද ලංකාදීපයත් ප්‍රධාන සිරස්තලය හැටියට වාර්තා කරනවා. එහෙම තියෙද්දි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය ආරම්භ වුණා ජිනීවාවලදී. ඊයේ මිචෙල් බැචලිස්ට් එහි ප්‍රධානියා මුලින්ම කතා බහ කරද්දිත් ලංකාව පිළිබඳව කතා කළා. එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කල්ගත වෙනවා තමයි. හැබැයි ඒ කල්ගත වෙන්නේ උඩින් පල්ලෙන් නඩු දාන්න බැරි නිසා ඒක රජය සහතික කරනවා. එහෙම වෙද්දී ඊයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ුත් මිචෙල් බැචලිස්ට් කතා කරනවා. හදිසි නීතිය ගැන මානව හිමිකම් කොමිසම විමසිල්ලෙන් අද පුවත්පත සමාවෙන් අද පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලය දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම ඇතුළු මෑතක සිදුවීම් කිහිපයක් ගැනත් අවධානය. ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරණාගොඩ මහතාට එරෙහිව නඩු විභාගය පවත්වාගෙන නොයෑම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමට කටයුතු කිරීම, පොලිස් අත්අඩංගුවේ පසු වන අයගේ මරණ සිදුවීම සහ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ සිදුවන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු ඇති බව මිචෙල් බැචලි සඳහන් කරනවා. ජනාධිපතිවරයා මෑතකදී සිවිල් නායකයන් හවුවීම ගැන මම උනන්දුවෙන් සටහන් කරන අතර පුළුල් සංවාදයක් සිදු කිරීම සහ ශ්‍රී ලංකාවේ සිවිල් අවකාශය විවෘත කිරීමට පියවර ගැනීමට මම උනන්දු කරවමි තවදුරටත්.
මේ මිචෙල් බැචලේ කියනවා කනගාටුවට කරුණ නම් මානව හිමිකම් ආරක්ෂකයින් මාධ්‍යවේදීන් සහ අතුරුදන්වුවන්ගේ පවුල් නිරීක්ෂණය කිරීම බියගැන්වීම සහ අධිකරණයේ හිරිහැර කිරීම අඛණ්ඩව සිදුව අපමණක් නොව රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක සිසු විද්වත් වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයන් දක්වා එය පුළුල් වී තිබීමය. සාමකාමී විරෝධතා සහ සැමරුම් කිහිපයකට අධික ලෙස බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම ආදී සිදු වී තිබේ. වන්දි ගෙවීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් අගෝස්තු මාසයේදී අනුමත කරන ලද අතර වන්දි ගෙවීම හා සංහිඳියා වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. මිචෙල් බැචලේ කියනවා සටන්කාමී විරෝධතා සිසු උද්ඝෝෂණ ඊට පස්සේ උද්ඝෝෂණ කරන අයට අයව නිරෝධානය රැඳවීම ඒවා බරපතල මානව හිමිකම් කඩවීම කියලා. එතකොට දැන් පහුගිය කාලේ රට පුරා උද්ඝෝෂණ රැල්ලක් තිබුණා. එක මාසක ඇතුළත විතර 847ක් උද්ඝෝෂණ කළා කියලා මහින්දානන්ද අලුත්ගම ඇමතිතුමා කිව්වා. කාබනික පරිසරහිතකාමී ගොවිතැනට යද්දී රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ගෙනිච්චා. ඊළඟට කොතලාවල පනත කියලා එළියට දාගෙන ඩෙල්ට ප්‍රභේදය පැතිරෙද්දිත් උද්ඝෝෂණ කළා. අවසානයේදී ඒක ගුරු වර්ජනයක් කියලා වෙන මාතෘකාවක් දාගත්තා. දැන් මේ උද්ඝෝෂණ සියල්ල කළේ ජිනීවා න්‍යායපත්‍රයට එම නැත්නම් ජිනීවා රචනාවට කරුණු එකතු කරන්නද කියන සැකය මැදහත්ව බලන කෙනෙක්ට හිතෙනවා. මැදහත්ව බලන කෙනෙක්ට හිතෙනවා. එතකොට දැන් රටේ ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇයි මිචෙල් බැචලේට මේ ආරම්භක කතාවේදීම ලංකාවේ මේ සිද්ධි ගැන මෙච්චර හුවා දක්වන්න හිතෙන්නේ. අපි දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ට ඕන වෙලාවට ආව ඇෆ්ගනිස්තානයට තමන්ට බෑ අල්ලගෙන ඉන්න බෑ කියලා තේරුණාම යන්න ගියා. ඒ අතර කාල සීමාව තුළදී ජීවිත කීයක් නැති වුණාද? මිනිස්සු කී දෙනෙක් වන්දි ගෙව්වද? ඒ විතරක් නෙවෙයි එහෙම හිටි ගමන් උන් හිටි ගමන් දාලා යද්දි ඇෆ්ගනිස්තානයේ මිනිස්සු පොර කමින් රට පනින්න හදපු හැටි රට අත්හැරලා යන්න සිද්ධ වුණා. ඒ ඇමරිකාව හිටි ගමන් ඔවුන් අතරමං කරලා ගියපු නිසා අර ගුවන් යානයක එල්ලිලා යද්දි තරුණයෙක් ඇතුළු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් ඇතුළු දෙදෙනෙක් මිය ගිය හැටි අපි දැක්කා. ඒව මානව හිමිකම් උල්ලංඝනය වීම නෙවෙයිද? ඒවට බලපෑවේ ඇමරිකාවේ ක්‍රියාකලාපය නෙවෙයිද? කෝ මේවා ගැන කතා වෙනවා. කෝ මේවා ගැන කතා වෙනවා. විතරක් නෙවෙයි ඩ්‍රෝන ප්‍රහාරයකින් මේ ඊයේ පෙරේද ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ ළමයි 10 දෙනෙක් මැරෙනවා වාහනයක් ඇතුලේ ඉඳපු. කෝ මේවා ගැන කතා වෙනවා. එතකොට තමන්ට අවනත නැති එහෙම නැත්නම් තමන්ට නම්ම ගන්න බැරි තමන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක නොකරන පාලකයන් ආණ්ඩු මර්ධනය කිරීම සඳහා මානව හිමිකම් කියන වචනය මානව හිමිකම් කියන සංකල්පය සහ මානව හිමිකම් යාන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නට මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ක්‍රියාත්මක වෙනවා කියන එක රහසක් නෙවෙයි. එතකොට ඇමරිකාවේ ක්‍රියාකලාපය එහෙමයි. ඒව ගැන ඇෆ්ගනිස්තානයේ කටයුතු ගැන නෑ මිචෙල් බැචලේ දකින්නේ. ලංකාවේ උද්ඝෝෂණ කරද්දි හැබැයි මේ උද්ඝෝෂණ කරපු අය ඇයි අත්අඩංගුවට ගන්නෙ? ඒක උදාහරණයක්. පාර්ලිමේන්තු වටරවුම ගාවදී උද්ඝෝෂණ කරපු සරසවිශේෂන් පිරිසක් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් අත්අඩංගුවට ගන්න හේතුව එතන රාජකාරී කරපු මහරගම පොලිසියේ ට්‍රැෆික් ඕවයිසී මහත්මයාගේ ඇඟිලි දෙකක් නැහැ. ඊළඟට නිරෝධායන කාලේ ඇඳිරි නීතිය නිරෝධායනය කරන්න තීන්දුව කරද්දී මහජන රැස්වීම මහජන හමුවීම් සීමා කරලා තියෙද්දි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහෙම නියෝග කරලා තියෙද්දි උද්ඝෝෂණ පවත්වද්දී ඒ අය නිරෝධායනට ලක් කළාම ඒව තමයි ලොකු මාතෘකාව බවට පත් වෙන්නේ. අපි කියවනේ පටන් ගනිද්දිම මේක මානව ඉතිහාසයේ එහෙම නැත්නම් ලෝක ඉතිහාසයේ දුෂ්කරතම කාල පරිච්ඡේදයක් කියලා අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් බංකොලොත් වෙන තැනට අවිල්ලා තියෙන්නේ පඩි ටික ගෙවා ගන්නවත් විදියක් නැහැ කියලා. ආර්ථික බලපෑම කොයිතරම්ද කියලා හිතා ගන්න පුළුවන් ගෝලීය වශයෙන්. ඒ අතරේ අද ජාතික පුවත්පත විශේෂයෙන්ම දිවයින පුවත්පත මේ කීර්ති වර්ණකුල සූරිය මහත්මයා වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ කටයුතු හමුදාකරණය වීම ගැන බැචලේ දුක් වේ කියලා කීර්ති වර්ණකුල සූරිය කියන මාධ්‍යවේදියා හැම විටම ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි එහෙම නැත්නම් ඒ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේ
ප්‍රමුඛයෙක් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරපු මාධ්‍යවේදියෙක් ශ්‍රී ලංකාවේ කටයුතු හමුදාකරණය වීම ගැන බැචලේ දුක් වෙයි කියලා මිචෙල් බැචලේ කරපු ප්‍රකාශය වාර්තා කර සිටිනවා අද දිවයින පුවත්පතට. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු කටයුතු හමුදාකරණය වීම ගැන තමා කනගාටුවට පත්වන බව මානව හිමිකම් කොමිසමේ මිචෙල් බැචලේ ඊයේ සවස ආරම්භ වූ 48 වන ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කළා කියලා සඳහන් කරනවා. ඒ අනුව මොකද්ද මේ හමුදාකරණය කියලා කියන්නේ? එන්නත් ටික ලබා දෙන්න හමුදාවේ යෙදවීමද ඊළඟට හදිසි ආපදාවක් වුණාම හමුදාවේ යෙදවීමද මේවද මේ ප්‍රශ්න කියලා නැවතවතාවක් රටේ මිනිස්සු හැටියට අපි දකිනවා අපි ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකාවට එරෙහිව NGO 21ක් ජිනීවාවට පෙත්සම් යවයි. එතකොට ඊයේ මිචෙල් බැචලේගේ කතාව දැක්කම ඇත්තටම හිතුනේ ලංකාවේ සමහර සිවිල් සංවිධාන කියා ගන්න උදවේ සමහර දේශපාලන කණ්ඩායම් මේ කැමරා ඉස්සරහා ඇවිල්ලා පවත්වන මාධ්‍ය සාකච්ඡාවල කියන තොරතුරු වල එකතුවක් නේද? එහෙම නැත්නම් NGO වල බොහෝ විට ඉන්නේ මේ කියන සිවිල් ක්‍රියාකාරකින් කියන ඩොලර් වලට කුලියට වැඩ කරන උදවිය කියලා ප්‍රබල මතයක් තියෙනවානේ. බැහැර කළ නොහැකි මතයක් තියෙනවානේ. එතකොට මේ ඔක්කොම කතාවල එකතුවක් නේද ඊයේ ජිනීවාවල මිචෙල් බැචලේ කරන්නේ. ශ්‍රී ලංකාවට ඉවර NGO 21ක් ජිනීවාවට පෙත්සම් යවයි. කීර්ති වර්ණකරු සූරියමයි මේ වාර්තාවත් ගෙනෙන්න දිවෙන පුවත්පතට. ශ්‍රී ලංකාවද කොරෝනා වසංගතයට ගොදුරු වී සිටියේදී දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 21ක් ශ්‍රී ලංකාව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බව දක්වමින් නිසි ක්‍රියාමාර්ග ගන්නයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ වෙත පෙත්සම් යවා තිබෙනවා. Human Rights Watch සංවිධානය මේ මෙහෙයුමට මුල් වී තිබෙනවා. ඒ කියන්නේ දැන් මීට සති 2-3කට කලින් දිවෙන පුවත්පතත් වාර්තා කර තිබුණා රජය පහසුවට පත් කරන්න ඩොලර් මිලියන ගානක මුදලක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට මේ මුදල් ආවේ කොහාටද කාටද? දැන් කතාව පැහැදිලි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඒ කියන්නේ බඩු හංගන්නේ සීනි හංගන තැනට එන්නේ උද්ඝෝෂණ රැලියන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඔන්න මෙන්න තියලා. ඊළඟට කළු කොඩි ඔසවන්නේ එකපාරට අගෝස්තු මාසේ 21 වෙනිදා මේ සියල්ල එක රචනාවක එහෙම නැත්නම් එක චිත්‍රපටියක තිරපිටපතක්ද කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නේ. ඒ අතරේ බරාය ඉඩම් චීනයට දීමට එරෙහිව පාරට බහිනවා බරාය වෘත්තීය සමිතිය අනුතරතුරු අංගවයි කියලා අද චමින්ද සිල්ව වාර්තා කරනවා දිවයින පුවත්පතට. වරාධිකාරිය සතු අක්කර 13ක භූමිය චීන සමාගමකට ලබා දීමට රජයගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා රටේ විවෘත කළ වහාම වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වරාය වෘත්තීය සමිතිය ඒකාබද්ධ සංවිධානයේ සමකැඳවුම්කරු නිරෝෂන් ගොරකානේ මහතා දිවයිනට ඊයේ සඳහන් කළා කියලා වාර්තා කරන්නේ දිවයින පුවත්පතට චමින්ද සිල්වා. හැබැයි සෙලෙන්දිවා කියන සමාගම මගින් විවෘත වෙළඳපොලේදී තමයි ආයෝජකයන් කැඳවන්නේ. එනතෝ චීනයට දෙනවා කියන කතාව පිළිගන්න බෑ කියලා රජය පැත්තෙන් කරුණු දක්වනවා. මේ අතරේ අද සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහත්මයා කරපු ප්‍රකාශයක් අරුණ පුවත්පත වාර්තා කරනවා. අපිට හිඳකයි ඒක කියන්න පුළුවන් මේත් එක්ක. මොකද වරාය ඉඩම් චීනයට ලබා දීමට එරෙහිව පාරට බහිනවා කියලා කියද්දි මේ සටන් කිරීමට අවස්ථාවක් නොවේ කියලා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහත්මයා කියනවා රටක උද්ඝෝෂණ කරමින් වැඩවර්ජන කරමින් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න අවස්ථාවක් නෙමෙයි මේක. ජාතියක් හැටියට පටු දේශපාලන අරමුණු තියාගෙන කටයුතු කළොත් අපිට කවදාවත් රටක් හැටියට ජාතියක් හැටියට නැගිටින්න බෑ. උද්ඝෝෂණ වැඩවර්ජන කරමින් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කිරීමට මේක අවස්ථාවක් නෙමෙයි. ඊට වඩා අපි මේ මොහොතේදී මේ පොදු අර්බුදය මොකක්ද කියලා දකින්න ඕනේ. පොදු අර්බුදය කියලා කියන්නේ ඇත්තටම කොරෝනා වසංගතය කොරෝනා ව්‍යාප්තිය විතරක් නෙමෙයි කොරෝනා ව්‍යාප්තිය නිසා මතුව තිබෙන ආර්ථික සහ සමාජීය ගැටලු වහ විසඳාගත යුත්තේ ඒක. මොකද කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රතිඵල අනුව කොවිඩ් පාලනය කරගන්න පුළුවන් වෙයි. හැබැයි කොවිඩ් නිසා ලෙඩ වුණු අපේ ආර්ථිකය ඒක සුවපත් කරගන්න සෑහෙන කාලයක් යයි. එහෙම දැන් කොවිඩ් හැදිච්ච කෙනෙක්ටත් බර වැඩ කරන්න එපා කාලයක් යනකන් තෙහෙට්ටු ඇති වෙනවා හොඳ නැහැ කියලා කියනවා. එහෙම වුණාම කොවිඩ් හැදිච්ච ආර්ථිකයට එකපාරට වැඩිපුර උද්ඝෝෂණ කරලා මේ විදිහට වැඩි බර දරා ගන්න බෑ. එහෙම වුණොත් කොවිඩ් ලෙඩෙක්ට වෙච්ච දේම වෙන්න පුළුවන් කියලා නිකමට හිතා බලන්න පුළුවන්නේ. මෙහෙම තියෙද්දි නාඩු වී කිලෝවක මිල රුපියල් 55 දක්වා වැඩි කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා ගොවීන් ගාවටම ගිහිල්ලා කලින් තීරණය කළ තිබිච්ච මිල රුපියල් 50යිනේ රුපියල් 55ක්. ඒ කියන්නේ රුපියල් 5කින් වැඩි කරලා සහතික මිල රුපියල් 5කින් වැඩි කරලා ගොවීන් ගාවටම ගිහිල්ලා වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩලයට රුපියල් 55 ගානේ වී මිලදී ගන්න කියලා ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබෙනවා. සතොසෙන් සුදුලූණු පැන්නූ ලොක්කෝ 4කගේ වැඩතහනම් අද මව්බිම් පුවත්පත මේ පුවත වාර්තා කරනවා. අපි ඊයේත් වාර්තා කරා
මව්බිම් පුවත්පත සහ අරුණු පුවත්පත මේ කාරණාව සඳහන් කර සිටියා. දිවයින ඊයේ මුල් පිටුවෙන් වාර්තා කර සිටියා මේ සුදුලුණු කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. යනුව අනුරාධා හේරත් තමයි අද මව්බිමට මේ වාර්තාව ගෙනෙන්නේ. අනුරාධා හේරත් වාර්තා කරනවා සතොසෙන් සුදුලුණු බහලුම් දෙකක් හොරපාරෙන් පිටපැන්නූ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. මොකද සමාජ මාධ්‍යවල සඳහන් වුණා මේකට ඇමැතුමාගේ සම්බන්ධයක් තියෙනවා. ඇමැතුමාගේ ගාවින් උදවිය සම්බන්ධයි කියලා. ඒ නිසා ඇමැති බන්දුල කුණවර්ධන මහත්මිය උපදෙස් දීලා තිබෙනවා. වහම් මේ පිළිබඳ විමර්ශනයක් කරන්න මේකට සම්බන්ධයි කියලා සැකකරන පුද්ගලයන්ගේ සේවය අත්හිටුවන්න. ඒ අනුව සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය සුසිරි පෙරේරා ජ්‍යෙෂ්ඨ කළමනාකාර බෙදා හැරීම් SR ප්‍රනාන්දු කළමනාකාර බෙදා හැරීම් සමීර එරංජිත් සතොස වැලිසර තොගවෙළඳ සැලේ කළමනාකාර නුවන් ලක්මාල යන සිව් දෙනාට ඊට සම්බන්ධව පොලිස් විමර්ශන වලින් තහවුරු කිරීමෙන් පස්සේ මේ විදියට ඔවුන්ගේ වැඩතහනම් කිරීමට තීරණය කර තිබෙනවා. අදාළ පුද්ගලයන් අතර නුවන් ලක්මාල් නැමැත්තා මැදිහත් වෙලා මේ භාණ්ඩ තොග වශයෙන් ලබා දුන්නා කියලා හෙළි වී තිබෙනවා. අද අරුණු පුවත්පතත් වාර්තා කරනවා කෝටි ගණනක වංචාව මේ සතොසෙන් පැන්නූ සුදුලුණු මාබෝලෙන් අල්ලයි කියලා. සතොසෙන් පැන්නූ සුදුලුණු මාබෝලෙන් අල්ලයි. හේතුව තමයි මේ විදියට කෝටි 2.5ක් විතර වටින මේ සුදුලුණු තොගය ලක්ෂ 74ට විකුණලා තියෙන්නේ. ඒ පෞද්ගලික සමාගමකට විකුණපු කන්ටේනර් 2ක සුදුලුණු තොගය වත්තල ප්‍රදේශයෙන් එහෙම නැත්නම් මාබෝල ප්‍රදේශයෙන් අල්ලාගත්ත බව වාර්තා කරනවා. ඒ වගේම අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා ජාතික පුවත්පත් වාර්තා කරනවා මේ පුද්ගලයන් දිගටම මේ ජාවාරම කරලා තියෙනවා. රිචාඩ් බදූදින අමාත්‍යවරයා වෙළඳ මාත්‍යාංශයේ ඉන්න කාලේ තමයි මේ පුද්ගලයන් බදවගෙන තියෙන කොන්ත්‍රාත් පදනම මත. එතකොට පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ පරිප්පු මිල අඩු කළා. හැබැයි ඒ පරිප්පු මිල අඩු කරද්දිත් ඒවා නැවත කළු කඩේට හොරපාරයෙන් විකුණන්න මේ පුද්ගලයන් සම්බන්ධය කියලා අනාවරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව කොහොමවත් ඉස්සරහට තව කරුණු හෙළිවෙයි. කෝටි ගණනක වංචාව සතොසෙන් පැන්නූ සුදුලුණු තොග මාබෝලෙන් හමුවේ. ඒ අතර මව්බිම් පුවත්පත වාර්තා කරනවා කාමුක දර්ශන ලිංගික අපරාධ ගැන මාස 3ට පැමිණිලි 3000ක්. අද මව්බිම් පුවත්පතට මේ පුවත වාර්තා කරනවා වැඩි විස්තර කියන්නේ නැහැ. චාමර අමරසූරියා මේ වාර්තාව ගෙනෙන්නේ වැඩි විස්තර කියන්නේ නැති එක හේතුවක් තමයි අද ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මිය එනවා 7 වෙනි පැයට මේ කාරණා ගැන වැඩිපුර දැනගන්න පුළුවන්. කොහොම වුණත් මහත් ආందోලනයකට තුඩු දුන් 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම පහන් තුඩාව සිද්ධිය පැමිණිලි අතර මේ තියෙනවා කියලා සඳහන් කරනවා මව්බිම් පුවත්පත. මේ සිද්ධිවලට අදාළව 70ක් පමණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ටාසය වෙත තමයි මේ පැමිණිලි ලැබිලා තියෙන්නේ. පැමිණිලි 3000ක්. විශේෂයෙන්ම Facebook ආශ්‍රයෙන් සිදුවන අපරාධ සම්බන්ධයෙන් තමයි වැඩිපුරම පැමිණිලි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් 15 හැවිරිදි දැරියගේ සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යෙන් කතා වීම එක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඒ අපරාධ සිද්ධිය හෙළිදරව් කිරීම එහෙම නැත්නම් ඒක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා පොලිසිය කටයුතු කිරීමත් එක්කම සමාජය දැනුවත් වෙන්න පටන් ගත්තා. මේ වගේ අපරාධ සිද්ධ වෙනවා නම් ඒ ගැන පොලිසිය දැනුවත් කළ යුතුයි. මේවා හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අනුව තමයි මේ විදිහට පැමිණිලි 3000ක් විතර ලැබෙන්නේ මේ විශේෂ ඒකකයට පරිගණක අපරාධ කොට්ටාසය. මේක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් මත තමයි මේ ඒකකයෙන් ගොඩනගන්නේ. ඒකට Facebook සම්බන්ධ පැමිණිලි විතරක් 900ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ Facebook ගිණුම් හැක් කිරීම, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාමට අදාළ පැමිණිලි 700කට ආසන්න ප්‍රමාණයකුත් ලැබිලා තියෙනවා. ඒ අනුව තවදුරටත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විදිහට යම් පුද්ගලයන් අතින් සමාජ මාධ්‍ය මගින්, කියන්නේ Facebook නිසා ඔබව කවුරු හරි ඔබව හිර කරගෙන ඉන්නවා නම්, ඔබට බලපෑම් කරනවා නම් හංගගෙන ඉන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් තියෙනවා. ඒකට දැනුම් දෙන්න. කාමුක දර්ශන ලිංගික අපරාධ ගැන මාස 3ට පැමිණිලි 3000ක් ඇවිල්ලා තියෙන්නේ මේ ජනමාධ්‍ය මගින් මේක දැනුවත් කිරීමේ ප්‍රතිඵල නිසාමයි. රේගුවෙන් අල්ලපු කහ කවුපි උඳු ගබඩා තුලම කුණු වෙනවලු. සාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා රජයේ තීරණයේ වෙළඳ පොළට කහ නොදෙන්න රේගුව සඳහන් කරනවා නැහැ. සතොස මගින් කහ අලෙවි කරනවා ආනයන අපනයන පාලකතුමා කියනවා. දැන් මේ බඩු හිඟියක් ගැන කතා වෙද්දී බඩු මිල වැඩි කියලා කතා වෙද්දී එහෙමනම් රේගුවෙන් අල්ලපු කහ කවුපි උඳු ගබඩා තුලම කුණු වෙනවා නම් ඒක අපරාධ නේද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. රටේ ආහාර හිඟයක් පවතින අවස්ථාවක ඇයි මෙහෙම වෙන්නේ කියලා
ඇව්වම රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් අයි සිල්වා මහත්මිය කියනවා පසුගිය මාස 2-3කට කලින් තීරණයක් ගත්තා මේ ආහාර ද්‍රව්‍ය සතොස්සට දෙන්න කියලා. ඒවා දැන් සතොස්සට නිකුත් කරනවා. රේගුවේ ආහාර ද්‍රව්‍ය ගොඩ ගැහිලා නැහැ. කහවලට විතරක් ප්‍රශ්නයක් තියෙනවා. රජය තීරණය කර තිබෙනවා කහ වෙළඳපොළට නිකුත් නොකොට විනාශ කිරීමට. ඒ නිසා සතොස් ආයතනයෙන් කහ ලබා ගත්තෙත් නැහැ. සමහර භාණ්ඩ සම්බන්ධයෙන් ආනයනකරුවන්ටම දඩයක් පනවලා ඔහුටම ලබා දෙන අවස්ථාවක් තියෙනවා. සමහරු දඩය ගෙවලා ගන්න බැරුව භාණ්ඩ දමා යනවා. ඒව රේගුවෙන් වෙනම ඒකකයක් මගින් ටෙන්ඩර් කරනවා. මේ විදිහට එකතු වෙලා තියෙන භාණ්ඩ තොග ටෙන්ඩර් කිරීම කටයුතු සිදු කරනවා කියලා රේගුව සඳහන් කරනවා. ඇත්තට කුළුබඩු ගැන කතා කළානේ දැන් සතොස්සෙන් කුළුබඩු විකුණන්න කුළුබඩු මණ්ඩලය කියලා එකක් තිබුණා කියලා අපි අහලා තිබුණා. හැබැයි මේ ඔක්කොම වහලා තිබුණේ මේවා නමට තමයි තිබුණේ. හැබැයි ජානක වක්කමුණු රාජ්‍ය අමාත්‍යතුමා මේ වහලා තිබිච්ච නිකන් ඔහේ පැත්තකට දාලා තිබිච්ච ආයතන ගැන නැවත අවධානය යොමු කළා. සතොසට කුළුබඩු මංජුසාවක් වගේ එහෙම නැත්නම් ගෙදරට ඕන කරන ගම් මිරිස් ටික මිරිස් එතන නෑ මං හිතන්නේ මිරිස් තාම රටින් ගෙනන අවුරුදු 3ක් ඇතුළත රටින් මිරිස් ගෙන්නන එක නතර කරනවා කියලා තමයි පුෂ්කරමතුමා පොරොන්දුව දීලා තියෙන්නේ. බලමු චන්දර කලින් ඒක කරයිද කියලා. කුමනත් කුළුබඩු ටික සතොසට ඕන දේවල් ජානකවක් කුඹුරු ඇමතුමාගේ අමාත්‍යාංශයෙන් ලබා දෙනවා කියලා කියනවා. රේගුවෙන් අල්ලපු කහ කවුපි උඳු ගබඩා තුලම කුණුවේ මම දැක්ක ඊ පෙරේදා කහ පැල පාරේ විකුණන්න තියනවා ලස්සනට. මේ තමයි අර අභියෝගය විසින් අපිට ලබා දීපු හොඳ ආශිර්වාදාත්මක දේවල්. ඊළඟට අද වාර්තා කරනවා දිව ඉන පුවත්පත සහ අද පුවත්පත වාර්තා කරනවා. අද පුවත්පත වාර්තා කරනවා දැන් අජිත් නිවාඩ් ගබ්ලාල් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරින් ඉල්ලා අස්ුණා. ඒ අනුව අද දවසේදී මහා බැංකුවේ අධිපතිවරයා විදියට පත්වීම් ලිපිය ලැබීමට නියමිතයි. හෙට වැඩබාර ගන්න නියමිතයි කියලා සඳහන් කරනවා. කබ්‍රාල් වෙනුවට කැටගොඩ පාර්ලිමේන්තුවට යනවා කියලා අද නිදර්ශනී වික්‍රමසිංහ සහ දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා. කබ්‍රාල්ට මහා බැංකුව අධිපති ධූරය එහෙම කියද්දී අද අරුණ පුවත්පතට වාර්තාවක් එහෙම නැත්නම් ප්‍රකාශයක් නිකුත් කරනවා. හිටපු මහා බැංකු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහත්මයා දක්ෂ පාලකයෙක් වන කබ්‍රාල්පත් වූ වහාම ලක්ෂ්මන් ෂෝක් ඉවත් කළ යුතුයි කියලා. මහත් බැලුව මොකද්ද මේ ලක්ෂ්මන් ෂෝක් කියලා කියන්නේ? ඉස්සෙල්ලම එතුමා කියනවා මේ ලක්ෂ්මන් ෂෝක් කියන කතාවට එළඹෙන්න කලින් සමාවෙන්න. නායනතරංග ගමගේ තමයි අරුණ පුවත්පතට මේ වාර්තාව ගෙනෙන්නේ. ආචාර්ය W විජේවර්ධන මහත්මයා කියනවා කබ්‍රාල් මහත්මයා එක්ක මම අවුරුදු 3ක් වැඩ කළා තියෙනවා. මගේ මතය අනුව හොඳ පාලකයෙක්. අවස්ථාවක් ආවොත් එතුමා ඕනම වෙලාවක ප්‍රායෝගිකව ප්‍රශ්නවලට මුහුණ දීලා කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එතුමාට වැඩි ශක්තියක් තියෙන බව හොඳටම පේනවා. මොකද මම අවුරුදු 3ක් එයත් එක්ක වැඩ කළා තියෙනවා. මේ වෙලාවේ යකාගෙන් හරි කමන්නේ වැඩ ගන්න ඕන වෙලාවක් කියලා තමයි රටේ මිනිස්සු හිතන්නේ. යකාගෙන් හරි කමන්නේ වැඩ ගන්න ඕන වෙලාවක් කියලා. එහෙම වෙලාවේදී 2005-14 කාලේදී යුද්ධ කාලේදී ආර්ථික අවපාතයක් ලෝකෙ තියෙද්දි යුද්ධය කරගෙන යද්දී ආර්ථිකය කල්පනාකරණය කරගන්න මහ බැංකුව දක්වපු දායකත්වය විශිෂ්ටයි. සල්ලි නෑ කිය තිබිද්දි ඒ නිසා තමයි මේ වෙලාවේදී කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා මන්ත්‍රීකමෙන් ඉල්ලාස් වෙලා හරි මෙතෙන්ට එන්න ඕනේ කියන තැනට ජනාධිපතිතුමා තීරණය කරන්නේ. එතකොට මොනවද මේ ලක්ෂ්මන් ෂෝක් කියලා කියන්නේ? ලක්ෂ්මන් ෂෝක් දෙකක් තියෙනවා අයින් කරන්න. පළවෙනි එක තමයි 203ට රුපියල හිර කරලා තියෙන එක. දෙවෙනි එක තමයි ණයවර ලිපියට 100% තැන්පතු බහර ගන්න එක. මේ ආචාර්ය W විජේවර්ධන හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කියන්නේ අද අරුණ පුවත්පත වාර්තා කරන එකක් තමයි ලක්ෂ්මන් ෂෝක් එකක්. ලක්ෂ්මන් ෂෝක් කියලා කියන්නේ මේ අර අඬා දොඩාගෙන අයින් වෙච්ච හිටපු මහා බැංකුව අධිපතිතුමා ගැන වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මහා බැංකුව විදිහට එතුමා අධිපතිභාවය දරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මිස් නෙවෙයි මහා බැංකුව මේ රටේ ජනතාවගේ. ඒ කියන්නේ ලක්ෂ්මන් ෂෝක් දෙකක් තියෙනවා. එකක් තමයි ඩොලර් එක 203 තියාගන්න එක. අනිත් එක තමයි LC ඕපන් කරද්දි 100% තැන්පතුව. හැබැයි කොහොමුණත් මේක ගැන හිතලා බලලා 100% තැන්පතුවක් තියාගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක ආණ්ඩුව අඩු කරනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේ ණයවර ලිපි නිකුත් කිරීමේදී ආනයන අධෛර්යමත් කිරීම සඳහා මේ විදිහට 100%ක තැන්පතුවක් තියාගන්න ගත්ත පියවර නිසා දේශීය කර්මාන්තවලට සහ නැවතවතාවක් ගන්න අපේ දේ කියන තැනට ජනතාවගේ මනස යොමු කිරීමට ඇතිවෙච්ච බලපෑම ඒ උත්තේජනය අපි ඉතාමත් මගේ කරලා සලකනවා. ඒ නිසා අපි නම් කියන්නේ මෙහෙම දේවල් කියන්නේ ආනයන අධෛර්යමත් කිරීම තවදුරටත් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒ අපේ අදහස.
කොහොමනත් දෙවැනි කාරණේ තමයි කියන්නේ මේ මහ බැංකුව කියන්නේ රටේ මිනිස්සුන්ගේ ආයතනයක් කියලා හිතාගෙන කටයුතු කරන්න කියලා. කබ්‍රාල්පත් වුවහම ලක්ෂ්මන් ෂෝක් ඉවත් කළ යුතුයි කියලා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විජේවර්ධන කියනවා කියලා අද අරුණ පුවත්පතට ඒ ප්‍රකාශය සඳහන් කරනවා. ඊළඟට කොවිඩ් පිළිබඳ වාර්තා කරනවා මානසික ආතති තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කොවිඩ් හැදිලා සුව වුණාට පස්සේ. ජීවිතේ පාවෙන්න පුළුවන්, ජීවිතේ කලකිරෙන්න පුළුවන්, ආතති තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක්ට මේ ගැටලු තියෙන්න පුළුවන්. ඒ නිසා කාට හරි එහෙම මානසික ගැටලු පීඩන තියෙනවා නම් 1926 කියන දුරකථන අංකයට කතා කරන්න. සමහරට තමන්ට රැට නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ ජීවිතේ පා වෙලා වගේ දැනෙනවා. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. මේක කොවිඩ් හොඳ වෙලා ඇති වුණාට පස්සේ කියන කොවිඩ් හොඳ වෙලා ටික කාලයක් යනකම් පවතින්න පුළුවන් මානසික තත්ත්වයක් 1926 කියන දුරකථන අංකයට කතා කරලා මානසික උපදෙස් ලබන්න පුළුවන්. මනෝවෛද්‍යවරුන්ගේ උපදෙස් ලබන්න පුළුවන්. සමහර උදවිය එන්නත් ලබා ගන්න බිය වෙලා තියෙනවා තරුණ අය. එකක් තමයි නීඩල් ෆෝබියාව. මහාචාර්ය චන්න ජයසුමන මහත්තයවලා කියනවා නීඩල් ෆෝබියාව කියලා කියන්නේ මේ ඉන්දිකටු තුඩ වගේ, ඒ කියන්නේ කටු වලට තියෙන බය. මේ තුඩකින් මිදෙන එකට බය, ඒක මානසික රෝග තත්ත්වයක්, මානසික තත්ත්වයක්. නීඩල් ෆෝබියා නිසා සමහර තරුණ පිරිසක් කොවිඩ් එන්නත ලබා නොගෙන සිටිනවා. රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහත්මයා කියද්දී තවත් අය ලිංගික ශක්තිය අඩු වෙනවා කියලා හිතාගෙන එහෙම මතයක් නිසා මේ එන්නත ලබා ගැනීමෙන් වැළකෙනවා තරුණ අය. ඒ කතාව අමූලික බොරුවක්. කොවිඩ් එන්නතින් ලිංගික ශක්තිය අඩු වෙන කතාව අමූලික බොරුවක්. සුජිත් හේවාජූලිගේ වාර්තා කරන චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මහාචාර්යවරයා කරන ප්‍රකාශය මේක ගැන ඕනනම් තවදුරටත් හොයන්න කියලා සෞඛ්‍ය බලධාරීන්ට පවරනවා. දැන් ඇයි මේ සමහර පිරිසක් එන්නත ලබා ගන්න ටිකක් පිටිපස්සට එන්නේ? එකක් තමයි ඔය කිව්වාගේ තියෙන හුඹස් බිය, බොරු බිය. ඒවත් මේ සමාජ මාධ්‍ය වලින් තමයි පැතිරුවේ. සමස්තයක් විදිහට ගත්තාම ඒ හුඹස් බිය නැත්නම් බොරු බිය ඇති කළෙත් එන්නත ලබා ගන්න ජනතාව අඩියක් පස්සට හරවන්න ඕන නිසා. එන්නත ලබා ගන්න ජනතාව ආපස්සට ගන්න ඕන නිසා. අනික් පැත්තෙන් ගත්තාම සමහර එන්නත් වර්ග ඒවා හොඳ නැහැ. මේවා තමයි හොඳ. ඒක නිසා මේ හොඳ එකක් එනකම් බලාගෙන ඉනවා. මේ සියලු මත පතුරවපු උදවිය මේ සිද්ධ වෙන කොවිඩ් රෝගීන් ව්‍යාප්තිය, මරණ සංඛ්‍යාව මේවට වග කියන්න වෙනවා. හේතුව තමයි මේ එන්නත මුලින්ම ලංකාවට එන වෙලාවේදී ලංකාවේ මිනිස්සු රසායනාගාර මීයන් බවට පත් කරනවාය. බාල එන්නතක් එනවාය. ඊට පස්සේ එන්නත එනකොට මේකේ මිල ගණන් ගැන වාද විවාද කළේ. හැබැයි කොහොම හරි ලෝකයේ රටවල් 100කට 130කට තවමත් එන්නත ලබා ගැනීම එක මාත්‍රාවක් ලබා ගන්න බැරි තත්ත්වයක් තියදී අපේ රටේ ජනතාව 1 කෝටි ඉක්මවලා ජනතාවගෙන් 50%කට වැඩි පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව දීලා ඉවරයි. හරියට ගත්තොත් මේ වෙනකොට 2,40,77,046 දෙනෙක්ට එන්නතේ මාත්‍රා දෙකෙන් එකක් හරි ලැබිලා තියෙනවා. මාත්‍රා දෙකම ලැබිච්ච ප්‍රමාණය 1,50,79,220යි. පළවෙනි මාත්‍රා විතරක් ලැබිච්ච අය ඉන්නවා 1,34,97,826ක්. මේවා කවුරු හරි ඊයේ රෑ හිටිලා ලංකාවට අපි එන්නත් මිලියනයක් දෙන්න ඕනේ එහෙම කියලා උදේ කතා කරලා දීපු ඒවා නෙවෙයි. මේ එන්නත් ලබා ගන්න ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වුණා. අනිත් පැත්තෙන් යුද හමුදාපතිතුමා මේ එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරන්න කටයුතු කළා. ඒ නිසා කොවිඩ් එන්නතින් ලිංගික ශක්තිය අඩු වෙන කතාව අමූලික බොරුවක් කියන කාරණාව තහවුරු කරනවා. මොකද ලිංගික ශක්තිය අඩු වෙනවා කියන එක කොතනකවත් වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරලා නැහැ. ඔය ගොසිප් කාර්යයක එක මේවට කිව්වට හැබැයි ජීවත් වුණොත් තමයි මේ අනිකුත් සියලුම ශක්තියින් පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තරුණ තරුණියන්ට එන්නත් කරන වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. පොලිමේ ඉන්න ඕනේ නැහැ. එන්නත් කරන වැඩපිළිවෙල ත්‍රිවිධ හමුදාව ඉතාමත් හොඳින් කරන සෞඛ්‍ය අංශයේ කටයුත්තට කැප වෙනවා. ඒ නිසා එන්නත ලබා ගන්න රට පුරා එන්නත් කරන්නේ සාර්ථක වුණේ සියලු දෙනාගේම කැපවීම නිසා කියලා ජනමාධ්‍ය මාත්‍ය දලස් අලහප්පිරුම් මහත්මයා ඊයේ ප්‍රකාශ කළා. ජයසිරි පීදුරාච්චි ගන්ධර සමූහ වාර්තාකරු දිනමිනට වාර්තා කරනවා. පෙරේදා මාතර දිස්ත්‍රික්කයේ 50%ක පිරිසකට එන්නත ලබා දුන්නා. ඒ වගේම අවුරුදු 20ත් 30ත් අතර වන කාණ්ඩයේ තරුණ පිරිස සඳහා ක්‍රියාත්මක කළ එන්නත් කරන්නේ ඉතාම සාර්ථක වුණා. මේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා බොහෝ දෙනෙක්ගේ උපදෙස් ලැබුණා. සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා කියලා ජනමාධ්‍ය මාත්‍ය ඩලස් අලහප්පිරුම් මහත්මයා කියද්දී එන්නත් කරණයෙන් කොවිඩ් පාලනය කරලා තියෙද්දිත් අසත්‍ය ප්‍රචාර පතුරුවන එක ඒ වැඩපිළිවෙලට බාධාවක් කියලා කියන්නේ මේ අපේ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මහ කොමසාරිස්වරයා ඩේවිඩ් හෝලි ප්‍රකාශ කරන්නේ එන්නත් කරණයෙන් කොවිඩ් පාලනය කරලා තියෙද්දී අසත්‍ය ප්‍රචාර ගෙන ගිහිල්ලා
මේ කරන්නේ මේ එන්නත් කරන වැඩපිළිවෙලට බාධා කිරීමක් කියලා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා කියනවා. අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා හමු අවස්ථාවේදී තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ අතරේ එන්නත් කරණය ක්‍රියාත්මකයි, සෞඛ්‍ය නිරෝධායන නීති රීති ක්‍රියාත්මකයි. බුදුන් වැඩිය මේ පින්බිමේ සිට ආධ්‍යාත්මික ශක්තියෙන් ඒවා පරාජය කළ හැකියි කියලා විශ්වාසය පළ කරනවා. මිරිසවැටිය සෑමලුවේ පැවැත්වෙන සතිපිරිත් දේශනාවේ 6 වෙනි දින දහම් දිසුම් පවත්වමින් බෙන්ගමුවේ ධම්මදින නාහිමිපාණන් වහන්සේ කොරෝනා වසංගතයක් ඇති වෙලා තිබෙන්නේ කාල විපත්තියක් හේතුවෙන්. බුදුන් වැඩිය මේ පින්බිම ඒ නිසා මේ බුද්ධ රශ්මියේ බුද්ධ ශක්තියේ බලයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්, ආරක්ෂා වෙනවා කියලා කියද්දී මේ මහා පින්කම සංවිධානය කරපු ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල වැටුණුවේ ස්වාමින් වහන්සේ සඳහන් කරනවා, මිරිසවැටි මහනාහිමියන් ප්‍රකාශ කරනවා මේ සටන් කරන්නේ අපට පෙනෙන සතුරෙක් එක්ක නෙවෙයි. මේ සටන් කරන්නේ අපට පෙනෙන සතුරෙක් එක්ක නෙවෙයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මේ කරන ප්‍රකාශය අද මේ පිරිත් පින්කම අපි ස්වාධීන රූපවාහිනියත් විකාශය කළා. මේ පිරිත් පින්කම 6 වන දිනේ තමයි ඊයේ පැවැත්වුනේ. ඒ 6 වන දිනේ කළ ප්‍රකාශය තමයි අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටියේ. ඊළඟට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතාලියේ සංචාරයක නිරතව සිටිනවා. එහිදී ලැබිච්ච ප්‍රතිචාර පිළිබඳව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඉතාලි සංචාරයේ නිරත අගමැතිට එරට වැසියන්ගෙන් සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් මහත් හරසර. එතකොට සමහර උදවිය උද්ඝෝෂණ කරන්න එහෙමත් කටයුතු කර බව දැක්කා. හැබැයි ඒක පිටිපස්ස කවුද හිටියේ කියලත් දැන් පැහැදිලි. මේ ඔක්කොම ඊයේ ආරම්භ වෙන ජිනීවා මානහිමිකම් සමුළුවට ඔන්න මෙන්න තියලා සංවිධානය වීම පිළිබඳව දැන් අපිට කතාව පැහැදිලි. කොටස් එකතු කරලා අපිට සම්පූර්ණ චිත්‍රය අඳ ගන්න පුළුවන්. කොලාජ් එක නිර්මාණය කරගන්න පුළුවන්. ගෙයින්ගෙට ගොස් ජල සැපයීම දෙයි කියලා අද මුදිතා දයානන්ද වාර්තා කරනවා. පානීය ජල පහසුකම් නොමැති අවස්ථාවක ගෙයින්ගෙට ගිහිල්ලා ජල සම්පාදන පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය. පැයෙන් පැයට දොරින් දොරට පානීය ජලය කියන ව්‍යාපෘතිය යටතේ මුදිතා දයානන්ද වාර්තා කරනවා. පානීය ජල සැපයීම ලැබෙන්නේ නැති ප්‍රදේශවල ජනතාවට දැඩිව පවතින අවශ්‍යතාව හඳුනාගෙන එක දවසක් ඇතුළත ඒ ප්‍රදේශයේ සියලුම නිවෙස් වෙත ගිහිල්ලා ජල ඉල්ලුම්පත සම්පූර්ණ කර ඇස්තමේන්තු සකස් කරලා ඒ අවස්ථාවේදී මුදල් අය කරගෙන ජල සම්පාදන සම්බන්ධතාව ලබා දෙන. ඒ කියන්නේ අද මේ ගමට එනවා නම් වැඩිපුරම මේ ජලයේ අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනගෙන ඒ ගමට යනවා. ඒකට මේ ගමේ කී දෙනෙක්ට වතුර ඕනේද? අයිදුම් පත්‍රය දෙනවා. ඒක සම්පූර්ණ කරගන්නවා. සල්ලි වෙලෙම බාර ගන්නවා. සම්බන්ධතාව දෙනවා. ඒ වැඩපිළිවෙල ආරම්භ වෙලා තිනවා. ගෙයින් ගෙට ගොස් ජල සැපයීම ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ වී තිබෙනවා. රංජන් නිදහස් කිරීමේ කතාව අමූලික බොරුවක් කියලා රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්ති මහත්මයා කියනවා. රංජන් නිදහස් කිරීමේ කතාව අමු බොරුවක් කියලා. ඒක සමාජ මාධ්‍යවල ගිය සතියේ පළවන චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියත් ජනාධිපතිතුමාට ලිපියක් ලියලා තිබුණා නිදහස් කරන්න කියලා ඉල්ලීමක්. උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් තවම 50%ක්වත් ලැබිලා නැහැ. විභාග දෙපාර්තමේන්තුව කියන්නේ හෙටින් ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් බාර ගන්න දිනේ අවසන් වෙනවා. උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් තවම 50%ක්වත් නැහැ කියලා කියද්දි ලංකාදීපේ තවදුරටත් වාර්තා කරනවා වෙන කතාවක්. පදමට සූරු රාජ්‍ය ඇමති කෙනෙක් හිරගෙදරට පැනලා තමන්ගේ යාළුවන්ට එල්ලුම් ගහ පෙන්නන්න කියලා ටිකක් කරදර කලබල කරලා තියෙනවලු. පදමට සූරු රාජ්‍ය ඇමති කෙනෙක් හිරගෙදරට පැනලා නිකන් වහෙන් හොරෝ වගේ හිතා ගන්න පුළුවන්. මෙහෙම හිරගෙදරට පැනලා කාටද මෙහෙම කියන්න පුළුවන් රාජ්‍ය ඇමතිවරයෙක් කියලා කියනවා. පදමට සූරු වෙන්න කියන්නේ ඉතින් බාර් වහලානේ නේ. තහනම තිබියදී ලන්ච් ෂීට් නිෂ්පාදකයන් 450කට බලපත්‍ර දීලා. එහෙම කොහොමද වෙන්නේ? විනිතාම් ගමගේ වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතට මේ පුවත. ඒ අනුව පොලිතින් ලන්ච් ෂීට් නිෂ්පාදනයේ තහනම් කොට ඇතත් මේ වසරේ ගත වූ මාස 8 තුල ලන්ච් ෂීට් නිෂ්පාදකයන් 450 දෙනෙකුට නිෂ්පාදන බලපත්‍ර ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවරගෙන තිබෙනවලු. තහනම තිබියදීත් කොහොමද මෙහෙම අවසර දුන්නේ කියන එක ප්‍රශ්නයක්. එහෙම කියද්දී පරිසර ඇමතිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා. ගංගා ආශ්‍රිත පාරිසරික දූෂණය වැළැක්වීමට ගංගා රක්ෂිත මායිම් සලකුණු කරන්න සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. ලංකාවේ ගංගා 103 ආරක්ෂා කිරීම සඳහා වැඩිම අවධානයක් වැඩිම මුදලක් යොදවන්නේ කැලණි ගඟට. හංවැල්ලේ ඉඳලා පෑලියගොඩ දක්වා කැලණි ගඟේ සංරක්ෂණ කලාපයක් නම් කරනවා කියලා මහින්ද අමරවීර ඇමතිතුමා කියද්දී දැන් පරිසර ඇමතිතුමාටත් පෙන්නවා. අපිත් පත්තරමේන්තුවේදීත් කිව්වා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් කෑම ඔතන
කොලයක් පරිසර හිතකාමී කෑමොතන කොලයක් නිර්මාණය කළා කියලා අද සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා අරුණ පුවත්පතට. පරිසර ඇමති නිර්දේශ කළ රටවල් 6ක් පිළිගත් කොළඹ සරසවි සිසුවිය තනු කෑමොතන කොලේ තහනම්. මව්බිම් පුවත්පත අතියේ මේ කතාව වාර්තා කරලා තිබුණා. මේ කෑමොතන කොලේ රටවල් 6කින් පිළිගෙන තියෙනවා. පරිසර ඇමති මහින්ද අමරවීර මහත්මයාගේ ඇගීමටත් ලක් වුණා. එහෙම තියෙද්දි මේ කොලය නිර්මාණය කරපු තරුෂි විදුෂිකා රාජපක්ෂට එහෙම ඇගීම් ලැබෙද්දිත් ඇයට තවම මේ කෑම ඔතන කොලේ පොලිතින් වල නිෂ්පාදනය කර තිබෙන නිසා ඒක තහනම් කරන්න මධ්‍යම පරිසරකාරය කියලා තියෙනවාලු. මේ කෑමොතන කොලේ නැවත නැවත සෝදලා මාස 6ක් විතර එක දිගට පාවිච්චි කරන්න පුළුවන් නිසා පොලිතින් භාවිතයට අරගෙන නිෂ්පාදනය කළා වුණත් මේක පරිසර හිතකාමී. මොකද රීයුස් කියන එක එහෙම නැත්නම් නැවත පාවිච්චි කරන්න පුළුවන් 3R කියලා කියනවනේ මේ පරිසර හිතකාමී පොලිතින් භාවිතයේදී 3R තියෙනවනේ. රීසයිකල් කරන්න පුළුවන්, රීයුස් කරන්න පුළුවන්, රිඩියුස් කරන්න පුළුවන්, භාවිතය අඩු කරන්න පුළුවන්, නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් සහ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. එතකොට මේ තරුෂි විදුෂිකා රාජපක්ෂ නිර්මාණය කරපු පොලිතින් කෑමොතන කොලේ එහෙම නැත්නම් ලන්ච් ෂීට් එක පොලිතින් භාවිතයෙන් හැදුවුණාට මේක මාස 6ක් විතර නැවත නැවත හොද පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඇය කියන්නේ මේක පරිසර හිතකාමී කියලා. ඒත් මධ්‍යම පරිසරකාරයෙක් කියනවලු මේක නිෂ්පාදනය කරන්න බෑ. මොකද පොලිතින් භාවිතය ගන්න නිසා. හැබැයි අද ලංකාදීපේ විනීතායම් ගමගේ වාර්තා කරන්නේ ලන්ච් තහනමක් එහෙම තියෙද්දිත් ලන්ච් නිෂ්පාදකයන් 450කට අවසර දීලා කියලා. හැබැයි ඒකේ ගේජ් ප්‍රමාණය නැත්නම් මයික්‍රෝන ප්‍රමාණය කොච්චරද කියන එක ගැන පුවත අනාවරණ කරන්නේ නැහැ. මේ අතරේ වල් නසන ඇසල්ලා පැලෑටි වවාගන්නේ මෙහෙමයි කියලා අද දිවයින පුවත්පතට විශේෂාංග ලිපියක් එකතු කරනවා. දිවයින පුවත්පතේ මේ විශේෂාංග ලිපිය සරුබිම අතිරේකයට තමයි එකතු කරන්නේ. ඔව් සරුබිම අතිරේකයට මේ ලිපිය ලියන අපි ඒක ගැන කතා කරමු. දැන් මීට මාස 2-3කට කලින් ලොකු රැල්ලක් තිබුණනේ කාබනික පෝර වලින් වවන්න බෑ. ලොකු කතන්දර තිබුණනේ. දැන් ගොවි ජනතාව උනන්දු වෙලා කාබනික පෝර වලින් වවන්න පටන් අරගෙන තිනවා. ගම්මානවල ඒ ප්‍රගතිය පේන්න තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ ලොක්ඩවුන් කාලේ තමන්ගේ වත්ති පිටියේ තියෙන පෝර ටික එකතු කරගන්න, පෝර ටික හදාගන්න හැම ගොවි ගම්මානයකම ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා, උද්‍යෝගයක් ඇති වෙලා තියෙනවා. එක ප්‍රශ්නයක් තිබුණනේ මේ වල් මර්ධනය කරගන්නේ කොහොමද කියලා. පොහොර ටික නම් හදාගන්න පුළුවන්. වල් මර්ධනය කරගන්නේ කොහොමද කියලා එක විසඳුමක්. වල් නසන ඇසල්ලා පැලෑටි වවාගන්නේ මෙහෙමයි. ගන්නෝරුවේ පශු පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සුනිල් ගමගේ මහත්මයාගේ අදහස් උපුටා දක්වමින් සනත් එම් බණ්ඩාරය මේ ලිපිය අද සරුබිම අතිරේකයට දිවෙන පුවත්පතේ සඳහන් කරන්නේ. කියවල බලන මේ පත්තරේ හොයාගෙන දැනට සත්ව ආහාරයක් ලෙසත් ඇසොල්ලා භාවිත වෙනවා. වර්ග මීටර 2ක වතුර ටැංකියකින් දිනකට ඇසොල්ලා පැලෑටි කිලෝග්‍රෑමයක් හදාගන්න පුළුවන්. තනකොළ වල් මර්ධනය කරන්න ඔය රසායනික බෙහෙත් ගහන්න ඕනේ. ඇසොල්ලා ඒකට හොඳ විසඳුමක්. මේ අතරේ කාබනික පොහොර වලින් ලොකුලුණු ගොවීන් මේ පාර අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ලොකුලුණු ගොවීන්ගේ අතමිටත් සරු වෙලා කියලා කේ.කේ. ආර්යදාස දඹුල්ල ඉඳලා වාර්තා කරනවා. මෙවර දේශීය ලොකුලුණු වගාව කාබනික පොහොර යොදාගෙන කළ බවත් අක්කර එකකට කිලෝ 12000ක් 15000ක් අතර සාර්ථක අස්වැන්නක් ලැබෙන බවත් ගලේවිල ප්‍රදේශයේ මහා පරිමාණයේ ලොකුලුණු වගා කරන ගොවියෙක් වන එස්.ඒ. රතනපාල මහත්මයා පවසනවා. ඔන්න බෑ කෝ රසායනික පොහොර නැතුව බෑ කියලා කිව්වනේ. එතකොට මේ ගොවි මහත්තයා කියනවා, රතනපාල මහත්තයා කියනවා කිලෝ එකකට ලොකුලුණු කිලෝ 12000ක් 15000ක් අතර අස්වැන්නක් ලබාගත්ත කාබනික පොහොර පාවිච්චි කළා. ඒ විතරක් නෙවෙයි ලොකුලුණු ආනයනය කරනවට බද්දක් පනවපු නිසා දැන් ඒ රුපියල් 40 බදු මුදල පැනවීමත් එක්කම ලොකුලුණු කිලෝවකට රුපියල් 120 සිට 130 දක්වා මිලක් දැනට ලැබෙනවා. ඉදිරියේදී තවත් වැඩි වෙනවා කියලා, වැඩි වෙන්න පුළුවන් කියලා ගොවීන් විශ්වාසය පළ කරනවා. ගොවීන්ගේ ලොකුලුණු ගොවීන්ගේ අතමිට සරු වෙලා ඒ මදිවට කාබනික වගාව නිසා අස්වැන්නත් වැඩි වෙලා. මුළු රටම දැන් යන්නේ විනාශයට. ආණ්ඩුව දැන් යට ඇඳුමත් උදුරගෙන කියලා මුජිබර් රහමන් මන්ත්‍රීතුමා සමගි ජනබලවේගයේ මන්ත්‍රීතුමා චෝදනා කරනවා. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට දැන් ඉතුරු වෙලා තියෙන්නේ අමුඩය විතරයි, යට ඇඳුම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා ඔහු චෝදනා කරද්දී යට ඇඳුම රටින් ගෙන්වනවාට අපි ලැජ්ජ වෙන්න ඕනේ. දිලුම් අමනුගම රාජ්‍ය අමාත්‍යවරයා කියනවා ලංකාවේ හොඳම ලෝකයේ හොඳම නිමැඳුම් නිෂ්පාදකයන් විදියට ලොව කිරළු දරන අපි ඇයි මෙච්චරකල් ණයට රටින් මේ විදියට යට ඇඳුම් ගෙන්නුවේ කියන එක ගැන ලැජ්ජ වෙන්න ඕනේ. අපි යට ඇඳුමේ හුටපටේ කියලා අද මව්බිම් පුවත්පතේ කතුවැකියත් ලියවෙන්නේ. ඒ නිසා මැතිනියගේ ආණ්ඩුව කාලේ වෙච්ච ගත්ත තීන්දුව
අපි 77 වෙනස් කරගත්තා. ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ අත්විඳින්නේ. නැවතවතාවක් මේ තීන්දුව తీරන ගැන විමසිල්ලෙන් හිතන්න ඕන කියලා කියද්දී අලි මුදා හැරීමට දුන් නියෝගය අහෝසි කරන්න කියලා මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලීමක් කරනවා පරිසරවේදීන්. ඡන්දදායකයන්ට අල්ලස් දීලා ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුටුවෙන් බිමට මේක ඓතිහාසික නඩු තීන්දුවක්. ඡන්දවලදී මීට පස්සේ ජනතාවට තෑගි බෙදන්න බඩු බෙදන්න බැරි වෙයි. ඡන්දදායකයන්ට අල්ලස් මුදලක් ලබා දීලා ජයග්‍රහණය කළ බවට ඉදිරිපත් වූ චෝදනා අපුවීම නිසා මොණරාගල ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වෙනුවට මනාපලැස්සුවේ ඊළඟට ඉන්න කෙනාට අවස්ථාව දෙන්න කියලා මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහත්මයා ඊයේ මැතිවරණ කොමසමට නියෝග කළා තියෙනවා. එහෙම කියද්දි මේක මහා මැතිවරණ දක්වා එන්න ඕනේ. ලංකාවට ආසන්න භූමි කලාපයේ විශාල භූකම්පනයක අනතුරක් තියෙනවා කියලා අද සඳහන් කරනවා අරුණ පුවත්පත. හැබැයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්දු ඕස්ට්‍රේලියා භූකම්පනය භූ තැටියේ පැල්මක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ විශේෂඥයින්. හැබැයි ඒ වුණාට මේවා මනින්න අපට උපකරණ නැහැ කියන ගැටලුවත් අද සඳහන් කරනවා අරුණ පුවත්පත. අද අරුණ පුවත්පතේ මේ පුත සඳහන් වෙන්නේ ලංකාවට ආසන්න භූමි කලාපයේ විශාල භූකම්පනයක අවදානමක් තියෙනවා. හැබැයි අපට ඒව මනින්න උපකරණ නෑ කියලා. ක්‍රීඩා පුවත් දෙකකට ඉක්මනට අවධානය යොමු කරනවා. එකක් තමයි ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට ක්‍රිකට් ගහන්න ඉඩ දෙයිද? තලිබාන්වරු ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් තහනම් කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සනත් වික්‍රමගේ වාර්තා කරන්නේ අද විදෙස් විත්ති විමසුමට මවබිම් පුවත්පතේ. මොකද ඇෆ්ගනිස්තානයේ තුල කාන්තාවන් ක්‍රීඩා කරද්දී ඔවුන්ගේ ඇගේ සමහර තැන් ආවරණය වෙනවා කියලා තලිබාන් සංවිධානය අවධානය යොමු කරලා තියෙනවා. එහෙම වෙන්න බෑ. කාන්තාවන් අඳින්න ඕනේ ඇඳුම බුර්කාව කියලා තමයි ඔවුන් කියන්නේ. ඇෆ්ගනිස්තානයේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නම් අවසර දීලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩා කරන්න කියලා. හැබැයි කාන්තා කණ්ඩායමට තවම අවසර දෙන පාටක් නැහැ. පිරිමි ක්‍රිකට් කණ්ඩායමට අවසර දුන්න උනත් ICC එකේ එහෙම නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තියෙන එක කොන්දේසියක් තමයි යම් රටක් ටෙස්ට් වරම ලබනවා නම් ඒ රටේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමක් වගේම කාන්තා ක්‍රිකට් කණ්ඩායමකුත් තියෙන්න ඕනේ. එතකොට කොහොමද මේ ගැටලුව විසඳගන්නේ? ඒ අනුව කාන්තා ක්‍රිකට් ඇෆ්ගනිස්තානයේ නැති වෙයිද? ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් නැති වුණොත් එහෙම වුණොත් පිරිමි ක්‍රිකටුත් නැතිවීමේ අවදානමක් තියෙනවා. ලංකාවේ අද අත්හදා බැලීමේ තරඟ අවස්ථාවක් කියලායි අරුණ පුවත්පත වාර්තා කරන ගායශාන් විතානාරච්චි වාර්තා කරන සංචාරක දකුණු අප්‍රිකාව එක්ක පැවැත්වෙන 2020 තරඟාවලියේ තුන්වන තරඟය අද 2-0 ලෙස වේලාසනින්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කළා. අද තරඟය අත්හදා බැලීමේ අවස්ථාවක් කියලායි අරුණ පුවත්පත සඳහන් කරන්නේ. අත්හදා බල ඉන්න අපිට වෙලාවක් නැහැ. අපි කාටුන් බලනවා. තෝරගන්නවා පුරසාරන් උදය විමලසිරිගේ දිවෙන පුවත්පතෙන්. සර්ලටත් ඉඳලා හිටලවත් කලකිරීමක් එහෙම ඇති වෙන්නේ නැද්ද? ඇයි මහා බැංකුවේ හිටපු අධිපතිතුමා 80 වෙනි විශ්‍රාම ගත්තේ කලකිරීමක් නිසානේ. ඒ කලකිරීමක් නිසානේ එතුමා 80 වෙනි විශ්‍රාම ගත්තේ. නැත්තම් තවත් ඉන්නවා. සර්ලටත් එහෙම වෙන්නේ නැද්ද? දේශපාලනඥයන්ගෙන් අහන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක තෝරගන්නවා දිවයින පුවත්පතෙන්ම. ආණ්ඩුවට ඉල්ලාස් වෙලා මැතිවරණයකට යන්න ඕනි කියලා සජිත් කියනවා. ආණ්ඩුව ඉල්ලාස් වෙලා මැතිවරණයකට යන්න ඕනි කියලා සජිත් කියනවා. අනුර කියන්නේ සජිත්ගේ මොළේ පරීක්ෂා කරගන්න ඕනි කියලා. වෛද්‍ය වාර්තාව හරියට දුන්නොත් සජිත් කියයි ඕක හොර වාර්තාවක්. ඔහොම වෙන්න බෑ කියලා. වෛද්‍ය වාර්තාව හරියට දුන්නොත් සජිත් කියයිලු ඕක හොර වාර්තාවක් ඕක හරි වෙන්න බෑ කියලා. ව්‍යංගෙන් කියන කතාව මොකක්ද කියලා පැහැදිලි. ඩොග් ටොක් අද පුවත්පතෙන් තෝරගන්නේ ප්‍රියන්ත පෙරේරා නිර්මාණය කරන්නේ. ගීත නගා ඇපල් නැති වෙයි කියලා හූල්ලනවා. ගීත කුමාරසිංහ මන්ත්‍රීතුමිය ඇපල් නැති වෙයි කියලා හූල්ලනවානේ. තමන්ගේ ආසනයේ සමහරු බත් උලක්වත් නැතුව හූල්ලනවා. පේන්නේ නැත. අංජනගේ කාටුන් එක තෝරගන්නවා අද දිනවෙන පුවත්පතෙන්. සජිත්ගේ මොළේ පරීක්ෂා කළ යුතුයි කියලා අනුර කුමාර කියනවා. 225ම පුළුවන් නම් තමයි නේද? ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමිනෙමින තෝරගන්නේ. යට ඇඳුමෙන්ම වැහිලා ගියා නේද සර්? මොනවද බං? ඇයි සර්? ආනයනනේ සීමා කරපු අනෙක් බාණ්ඩ 600 ගාන අම්මපා 622ක් තිබුණානේ නේ. යට ඇඳුමෙන්ම ඒවත් වැහිලා ගියා කියලා තමයි කියන්නේ. යට ඇඳුම් කතාවම තමයි අංජනට පේන්නේ. යට ඇඳුම් වැලේ එල්ලිලා කවුද මේ සෙල්ලම් කරන පොඩි එකා? සජිත් ප්‍රේමදාස මහත්තයවත්ද?
කියලා වැඩක් නැහැ තෝරගන්නේ අංජන ඉන්ද්‍රජිත්ගේ දිනමින පුවත්පතෙන්. බලපං ආණ්ඩුවේ වැඩ නිසා යට ඇඳුමක්වත් නැතුව පාර යන්න අපිට වෙලා තියෙන්නේ. බලපං ආණ්ඩුවේ වැඩ නිසා යට ඇඳුමක් නැතුව පාර යන්නයි වෙලා තියෙන්නේ. ලැජ්ජයි ඒක ගැන. සජිත් මහත්තයා තමයි මෙහෙම කියන්නේ. මට නම් ලැජ්ජයි ඒකට නෙවෙයි. එහෙනම් මෙච්චර ඇඳුම් මහල අපනයනය කරන රටේ යට ඇඳුමකුත් ආනයනය කරන්න සිද්ධ වෙච්ච එකට. යට ඇඳුනුත් ආනයනය කරන්න සිද්ධ වෙච්ච එකට. මෙච්චර ඇඳුම් මහල ලෝකෙ හොල්ලපු රට. පංකජ රුවින්දගේ සරදම ලංකාදීපෙන් තෝරගන්නේ කබ්‍රාල්ගේ පුරප්පාඩුවට කැටගොඩලු. කැටකොඩගේ සේවය පුරප්පාඩුව ඇති කරන එකයි නැති කරන එකයිද සර්? අම්මා අපේකත් ඇත්තනේ. කැටකොඩගේ සේවය පුරප්පාඩුව ඇති කරන එකයි නැති කරන එකයි නේද කියලා එහෙම හිතෙනවා. තලංගම ජයසිංහගේ පලාමල්ල තෝරගන්නේ ලංකාදීපෙන් යුවලක් ඉන්නවා. මේ යුවලෙන් පෙම්වතානම් පාතාලේ වගේ පේන්නේ. ගර්භණී මාතාව 41ක් මැරිලලු. මං බයයි යන්නේ කසාද බඳින්න. ඉතින් මං බය නෑ. සමහරුන්ට මේකත් chance එකක් වෙන්න පුළුවන්. තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස ලංකාදීපෙන් තෝරගන්නවා. මිල්ලතේ කිරිඳි වැල ඉඳලා කවුද මේ කියන්නේ? බද්දුන් පියවරු සිටිය අදටත් සලකනවා, පරිප්පු මාවල සිටිය දැනටත් සිහි වෙනවා, බඩට කන්නේ නැතුව අනේජනය දුක් වෙනවා, රටජංගිය නැතුව බොලේ විපක්ෂ වැළපෙනවා. මිල්ලතේ කිරිඳි වැල පැත්තේ ඉඳලා කවුද මේ කතා කරන්නේ? කවුද මේ කතා කරන්නේ කියලා පහුගිය දවස්වල කරපු ප්‍රකාශ දිහා බැලුවම පේන්න පුළුවන්. දැන් මීට ටික කාලයකට කලින් ඉඳලා කබ්‍රාල් ඇමතිතුමා ගැන තමයි වැඩිපුරම කාටුන් නැදෙන්නේ. දාසාපුවාලානගේ සුවාරිස් කාටුන් එකත් අද ඒ වෙනුවෙන් කබ්‍රාලුත් ගොඩ කැටගොඩත් ගොඩ. කවද්ද සර් අපි ගොඩ යන්නේ? අපි එහෙමනම් MD වීරත්නගේ ඒ කාටුන් එකෙන් පස්සේ දවසේ පද 4 මෙහෙම පෙරලා ගන්නවා විදුර අබේනායකගේ. දවසේ පද 4 විදුර අබේනායක ගොතන්නේ අද මව්බිම් පුවත්පතට. කන්නට හාල් නැත නැතිදා වැටලීම ගන්නට සීනි ටික පෝලිම් වල තාම දැන්නුහුරුය අපට මදුවිත තොල ගෑම සංචාරකයන්ට පමණකි රට බීම නෑ එවනම් නැති වුණා කියලා කමකුත් නෑ වගේ. කොහොම හරි අපි නිම කරන්න සූදානම් උදේ පත්‍ර මේන්තුව රට දකින්න පිටු පෙරලා බැලුවා. ප්‍රාර්ථනා කරන්න ඔබට නිරුපද්‍රිත දවසක්. අමතක කරන්න එපා මුහුණු ආවරණය. තවම ඇන්ද්‍ර නීතිය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇන්ද්‍ර නීතිය ක්‍රියාත්මකයි. පොලිසිය මේවා බලන් ඉන්නවද? 7න් පස්සේ මේක ගැන අහන්න පුළුවන්. අපි නැවත හෙට මුණ ගැහෙමු.